good morning හැමෝටම. එතකොට අපි කතා කරලා තියෙන අන්තිමට මම හිතන්නේ සැපියුම් නම්මිතාවේ තමයි කතා කරගෙන අවිල්ලා තියෙන්නේ. ඒකේ සැපියුම් නම්මිතාවේ ඡාප සැපියුම් නම්මිතාවට දාලා කොටසක් තමයි අන්තිමට කරලා තියෙන්නේ. ඒකේ PDF එක මට පොඩ්ඩක් මෙහෙ දාන්න බැරුව ගියා. නමුත් අද කරනකොට PDF එක මම දාලා තියෙන්නේ. හරිද? එතකොට අද අපි දැන් කරනකොට ඔක දිහා බලාගෙන පොඩ්ඩක් ස්ටඩි කරගන්න. හරිද? මේ ටිකේ ටියුට්ස් දෙන්න කිසිම විදිහක් නැහැ. ඒ නිසා තමයි මේ විදිහට කරන්නේ. හරිද? එතකොට PDF එක දිහා බලන්න මම කියද්දි දැන් නෙමෙයි. උගන්වනවනේ. නෝට් එක කියව ගන්න කියද්දි PDF එක බලලා මේක ඉන්න ගමන් වැඩේ කරගන්න. හරි. හොඳයි. එහෙනම් අපි අද කොටස කතා කරන්න. හරි. අපිට කතා කරන්න තියෙන්නේ සැපියුම් නම්මිතාවේ ප්‍රවේද. දැන් කලින් දවසේ මම ඔයාලට කතා කරලා තේරුම් කරලා දුන්නා සැපියුම් නම්මිතාවය කියලා කියන්නේ මොකක්ද කියලා. මතකද? මම කිව්වා සැපියුම් නම්මිතාවය කියන්නේ මෙහෙමයි. දැන් ඉල්ලුම් නම්මිතාවය අපිට තුනක් හම්බුණානේ. මිල ඉල්ලුම් නම්මිතාවය, හරස් ඉල්ලුම් නම්මිතාවය සහ ආදායම් ඉල්ලුම් නම්මිතාවය කියලා. ඉල්ලුම් නම්මිතාවය ඇතුළේ නම්මිතා ප්‍රභේද තුනක් තිබ්බා. මිල ඉල්ලුම්, හරස් ඉල්ලුම් සහ ආදායම් ඉල්ලුම්. හැබැයි සැපියුම් නම්මිතාවේ අර ඉල්ලුම් නම්මිතාවය වගේ ප්‍රභේදයන් තුනක් නැහැ. සැපියුම් නම්මිතාවය කියලා තියෙන එකයි තියෙන්නේ. සැපියුම් නම්මිතාවය කියලා කියන්නේ සැපියුමේ මිල නම්මිතාවයට විතරයි. මතක ඇති. මම ගෝ ඒක හොයාගන්න කොහමද? සැපියුම් මිල නම්මිතාව PES. PES සමානයි ඩෙල්ටා QS ප්‍රතිශතයේ බෙදීම ඩෙල්ටා P ප්‍රතිශතය. ඒ කියන්නේ සැපියුම් ප්‍රමාණයේ ප්‍රතිශතාත්මක වෙනස සලකා බලන භාණ්ඩයේ මිලේ හට ගන්න ප්‍රතිශතාත්මක වෙනසෙන් බෙදෙනවා. එහෙම නැත්නම් මම ඔයාලට කියලා දුන්නා ලක්ෂණ නම්මිතාව හොයන විදිය. PES සමානයි ඩෙල්ටා QS ඩෙල්ටා P ගෙන් බෙදලා P බෙදීම Q විසින් ගුණ කරනවා. එමත් හොයන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ආය ඡාප සැපියුම් නම්මිතාවක කියලා දුන්නා. ඒක කොහොමද හොයන්නේ? PS සමානයි ඩෙල්ටා QS බෙදීම ඩෙල්ටා P මුල් කැලල අවුලක් නැහැ. දෙවෙනි කොටසේදී මිලවල් දෙකම එකතු කරනවා. ඔය ඡාප සැපියුම් නම්මිතාවයෙන් කියන ලක්ෂයන් දෙකක් අතර නම්මිතාවය නිසා P වන්දන P2 බෙදීම QS වන්දන QS2. හරි. එතකොට අපි කතා කරලා දෙන එච්චරයි. දැන් අපි යන්නේ මේ සැපියුම් නම්මිතාවයේ ප්‍රභේද ටික බලන්න. දැන් මම කිව්වා සැපියුම් නම්මිතාවය කියලා තියෙන එකයි. ඒ තමයි සැපියුමේ මිල නම්මිතාවයටම තමයි කියන්නේ සැපියුම් නම්මිතාවය කියන්නේ. අර වගේ තුනක් නැහැ. හැබැයි මේකත් අපි නැමත වර්ගීකරණය කරනවා. ඔයාලා මතක ඇති මිල ඉල්ලුම් නම්මිතාවය. මිල ඉල්ලුම් නම්මිතාවය ඇතුළේ අපිට හම්බුණ ප්‍රභේදයන් පහක්. පූර්ණ අනම්‍ය, අනම්‍ය, ඒකීය නම්‍ය, නම්‍ය සහ පූර්ණ නම්‍ය කියලා. පූර්ණ අනම්‍ය, අනම්‍ය, ඒකීය නම්‍ය, නම්‍ය සහ පූර්ණ නම්‍ය කියලා ප්‍රභේද කීපයක් වාට හම්බුණා. මිල ඉල්ලුම් නම්මිතාවය ඇතුළේ. ඉතින් මේ සැපියුම් නම්මිතාවය ප්‍රභේද නැත්නම් මේ සැපියුම් මිල නම්මිතාවය ප්‍රභේද කියලා අමුතුවෙන් දේවල් නැහැ. අර මිල ඉල්ලුම් නම්මිතාවයේ තියෙන ප්‍රභේද පහම තමයි මෙතෙන්ටත් තියෙන්නේ. එහෙනම් කවර හැවුවද සැපියුම් නම්මිතාවය ප්‍රභේද කියලා සැපියුම් මිල නම්මිතාවය ප්‍රභේද කියලා. මොනවද තියෙන්නේ? මෙන්න මේ පහ තමයි පූර්ණ අනම්‍ය පිළිවෙලට පාඩම් කරගත්තාම ලේසි. අනම්‍ය ඒකීය නම්‍ය නම්‍ය පූර්ණ නම්‍ය මේ තමයි ඔයගේ සැපියුම් නම්මිතාවේ ප්‍රභේද පහ. පූර්ණ අනම්‍ය අනම්‍ය ඒකීය නම්‍ය නම්‍ය සහ පූර්ණ නම්‍ය. පැහැදිලිද කියන ටික? අර මිලීලුම් නම්මිතාවේ ඇතුළත තිබ්බ ප්‍රභේද පහම තමයි මෙතෙන්ටත් තියෙන්නේ. හැබැයි දැන් නිර්වචන වෙනස්නේ. නිර්වචන සහ තේරුම් වෙනස්. ඒ කියන්නේ අර්ථය එකයි. නමුත් අරක ඉල්ලුම සම්බන්ධන කියන මෙතන කියන්නේ සැපියුම සම්බන්ධව. එහෙනම් බලමු මොනවාද මේකට දින දේවල් ටික කියන්නේ. හොඳයි. ගන්න ඔයගේ PDF එකට පොඩ්ඩක් එන්න. දැන් මේක ඉන්න ගමන් එක බලා ගන්න. තියෙනවා අනුමාත්‍රකාව පළවෙනි පිටුවේ මිල සැපියුම් නම්මිතාවේ ප්‍රභේද සැපියුම් නම්මිතාවේ සැපියුම් මිල නම්මිතාවේ මිල සැපියුම් නම්මිතාවේ මේ ඔක්කොම එකයි හරිද? වෙනස් නැහැ. පටල ගන්න එපා. එකම දේ තමයි කියන්නේ. සැපියුම් නම්මිතාවේ කිව්වත් එකයි සැපියුම් මිල නම්මිතාවේ කිව්වත් එකයි මිල සැපියුම් නම්මිතාවේ කිව්වත් එකයි. කියනවා මිල සැපියුම් නම්මිතාවේ ප්‍රභේද කියලා මොනවද තියෙන්නේ? සැපියුම් මිල නම්මිතාවේ ගණනය කරවිට ලැබෙන අගය ඒ කියන්නේ සැපියුම් නම්මිතා සංගුණකය කියලා අපි කියන්නේ ඒකට. ඔයා දන්නවා ඒක. අපි ඉල්ලුම් නම්මිතාවල අපි ওই ගණන් හදපම උත්තරයක් එනවනේ. 1යි නැත්නම් 0.5යි එහෙම උත්තරයක් එන්නේ. ඒ උත්තරේට අපි කියන්නේ නම්මිතා සංගුණකය කියලා. ඊට පස්සේ
එහි අගය පදනම් කරගෙන සැපියුම් මිල නම්‍යතා ප්‍රභේද පහක් හඳුනාගත හැකිය. කියන එක පූර්ණ අනම්‍ය, දෙක අනම්‍ය, තුන ඒකීය නම්‍ය, හතර කියනවා නම්‍ය, පහ කියනවා පූර්ණ නම්‍ය. මේ තමයි සැපියුම් මිල නම්‍යතා ප්‍රභේද ටික අපිට හම්බෙන්නේ. හොඳයි. අපි දැන් යන්නේ මේකින් එක සැපියුම් නම්‍යතා ප්‍රභේදයන් ටික වෙන වෙනම අරන් පොඩ්ඩක් අඳුර ගන්න. කියන්නේ පූර්ණ අනම්‍ය කියන්නේ මොකක්ද? අනම්‍ය කියන්නේ මොකක්ද? ඒකීය නම්‍ය කියන්නේ මොකක්ද? නම්‍ය කියන්නේ මොකක්ද සහ පූර්ණ නම්‍ය කියන්නේ මොකක්ද කියන කරුණු සම්බන්ධව. හරි. එහෙනම් බලමු. එකටම බලන්න යන්නේ පූර්ණ අනම්‍ය සැපියුම් නම්‍යතාවය මොකක්ද කියවෙන්නේ කියලා. පූර්ණ අනම්‍ය පූර්ණ අනම්‍ය. හොඳයි. මේක තේරුමව දන්නවා. මොකද ඔයාලට මිලිලුන් නම්‍යතාවයේ ආපු තේරුම තමයි මෙතෙන්ටත් තියෙන්නේ. මම කිව්වා පූර්ණ අනම්‍ය කියන්නේ මොකක්ද? මිල වෙනස් වුණාට භාණ්ඩේ අපි කියනවා අතන නම් කිව්ව ඉල්ලුම් ප්‍රමාණය කියලා. මෙතන කියන්නේ සැපියුම් ප්‍රමාණය කියලා. මිල කොච්චර වෙනස් වුණත් භාණ්ඩයේ සැපියුම් ප්‍රමාණය කිසිදු වෙනස්කමක් වෙන්නේ නැත්නම් අපි ඒකට තමයි කියන්නේ පූර්ණ අනම්‍ය සැපියුම් නම්‍යතාවය කියලා. ඒ කියන්නේ සලකා බලන භාණ්ඩයේ මිලෙහි ඇතිවන වෙනසකට භාණ්ඩයේ සැපියුම් ප්‍රමාණය කිසිදු ප්‍රතිචාරයක් නොදක්වීම. මිල කොච්චර හෙට මෙහෙට ගියත් සැපියුම් ප්‍රමාණය පොඩ්ඩක්වත් හෙල්ලෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ පූර්ණ අනම්‍ය සැපියුම කියලා. ඉතින් අපි කියන මේ වගේ භාණ්ඩයක අපි නම්‍යතාව ගණනය කරොත් සැපියුම් නම්‍යතාව ගණනය කරොත් ඒ කියන්නේ සූත්‍ර වලට දාලා අපි ගාන හැදුවොත් අනිවාර්යයෙන්ම මේකේ උත්තරේ ඒ කියන්නේ මේකේ සංගුණක කියන්නේ ඒකට ඒ වගේ භාණ්ඩයක සංගුණක අනිවාර්යයෙන්ම මෙන්න බිඳුවයි. අනිවාර්යයෙන්ම කී දෙන්නේ බිඳුවයි. දැන් මෙතන උදාහරණයක් තියෙන එක කරාම ඔයාලට පැහැදිලිව තේරෙනවා. අනිවාර්යයෙන්ම උත්තරේ ඉන්නේ බිඳුවයි. එහෙනම් තේරුම් ගන්න පූර්ණ අනම්‍ය නම් එයාගේ සංගුණකය අනිවාර්යයෙන් බිඳුවක් කියලා අපි කියනවා. හරිද? එතකොට තවත් කිව්වොත් මෙයාගේ සැපියුම් වක්‍රයේ තියෙන විදිය මෙයාගේ සැපියුම් වක්‍රය තියෙන්නේ මේ විදිහට. ඒ කියන්නේ මෙතන P, මෙතන බිඳුව, මෙතන QS තියෙනවා. මෙයාගේ සැපියුම් වක්‍රය තියෙන්නේ මේ විදිහට. ඒ කියන්නේ මෙයාගේ අපි කියනවා මේ තියෙන මිලක්ෂයනේ. P කියන්නේ මිලනේ. මිල තමයි මේ කෙලින් යන්නේ. මේ මිලක්ෂයට සමාන්තර සිරස් රේඛාවක්. මිලක්ෂයට සමාන්තර කෙලින් රේඛාවක් තමයි මෙයාගේ සැපියුම් වක්‍රය වෙන්නේ. ඒකට හේතුව තමයි ඔයා දන්නවා. ඉතින් මිල හිට මෙහෙට ගියාට ළමයි මිල යනවා හිට මෙහෙට. නමුත් එක ප්‍රමාණයක් විතරයි තියෙන්නේ. ප්‍රමාණය හිට මෙහෙට යන්නේ නැහැ. ඒ නිසා අපි ලක්ෂ ටික මාක් කරලා ඇන්දොතින් ඔයාට මේ වගේ හැඩයක් තමයි මේකේ එන්නේ. තේරුණාද කියන එක. හරි. එන්න පූර්ණ අනම්‍ය සැපීම ගාවට එක කියනවා මොකද්ද කියන්නේ? යම් භාණ්ඩයක මිල කිසියම් ප්‍රේෂතයකින් වෙනස් වුවද දැන් එන්න PDF එකට වෙනස් වුවද සැපියුම් ප්‍රමාණය නොවෙනස්ව පවතී නම් එය පූර්ණ අනම්‍ය සැපියුමක් ලෙස හැඳින්වේ කියලා කියනවා. මෙහි මිල සැපියුම් නම්‍යතා සංගුණකය ශුන්‍ය, ඒ කියන්නේ බිඳුවයි. මේකේ උත්තරේ බිඳුවයි. ශුන්‍යගයක් වන අතර සැපියුම් වක්‍රයක සිරස් අක්ෂයට, ඒ කියන්නේ මිල අක්ෂය කියන්නේ ඒක තමයි. සිරස් අක්ෂයට සමාන්තර සරල රේඛාවක් ලෙස පිහිටයි. ඊට පස්සේ එතන ඔකට පොඩි වගුවක් දීලා තියෙනවා. ඒ කියන්නේ ලේඛනයක්. මිල එක පැත්තක අනිත් පැත්තේ සැපියුම් ප්‍රමාණය තියෙනවා. මිල තියෙනවා 10 12 සැපියුම් ප්‍රමාණය තියෙනවා 100 200 කියලා. තේරුම් ගන්නවා පොඩ්ඩක් මොකද්ද එතන වෙන්නේ කියලා. මිල එහෙට මෙහෙට ගියාට ප්‍රමාණය එහෙට මෙහෙට ගිහින්නේ නැහැ. මිල 10 දිත් ප්‍රමාණය 100යි. මිල 12 වුණත් ප්‍රමාණය 100යි තියෙන. ඒක තේරුම තමයි මිල වෙනස් වුණාට ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ කියන එක. ඉතින් එහෙම ඇඳහම ඔයාලට තේරෙන එහා පැත්ත අපි වක්‍රය ඇදලා තියෙනවා. දැක්කද වක්‍රය හැඩය? මිලක්ෂයට සමාන්තර සිරස් රේඛාවක් තමයි එන්නේ. එහෙම ලක්ෂ ටික මාක් කරලා වක්‍රය ඇඳොත් සහ එයාගේ සැපියුම් නම්‍යතාවය හෙව්වොතින් උත්තරේ තියෙනවා කීයක්ද? බිඳුවක් ඇවිල්ලා. හරි. බිඳුවක් ඇවිත් තියෙනවා. හරි. ඒක ඉක්මනට හොයන්න පොඩ්ඩක්. ඒ කියන්නේ ඔයාට උත්තරේ පේනවා තමයි. නමුත් ඔයා පුළුවන් නම් බලන්න නැතුව ඉක්මනට දැන් ඔයාගේ පොතේ ටියුට් එකේ ඒ කියන්නේ මොකක් හරි දිනේ දාලා නිකන් හොයන්න ඉක්මනට 10 12 අතර සැපියුම් නම්‍යතාවය හොයන්න ඉක්මනට.
10යි 12යි අතර ඔය උදාහරණයට ගැලපෙන්න සැපියුම් නම්‍යතාව ඔයයි. ඉක්මන. ඒක හොයන්න අනිවාර්යයෙන්. ඔය මට කියන්නේ ඉවරයි කිය. බලාගෙන හොයන්න එපා ඉතින්. අනිම හොයන්න. ඔයලා කියන්නේ ඉවරයි කියලා. හරිද? හොඳයි. පැහැදිලි. උත්තර බිඳුවක් ආවද හැමෝටම? Tamanට ආව නම් ආව කියලාගෙන යන්න. කියන ඕක දිහා බලලා කරලා තේරුමක් නැහැ කිව්වේ ඒක. Taman තනියම හදලා උත්තරේ බිඳුවක් ආවද? ආව නම් ආව කියලාගෙන තේරෙන්නේ නැත්නම් තේරෙන්නේ නැහැ කියන ඉක්මනට අපි ඉලක්කයට යන්න කලින් තේරුම් කරගන්න. Tamanට ආව නම් ආව කියන්නේ. හරි. කියන අවුලක් නැහැ. හරි පැහැදිලි කවුරුත් නැහැ. එහෙනම් අපි ඊළඟ අවස්ථාවට යන්නේ අනම්‍ය සැපීමට. අනම්‍ය අවස්ථාවට තමයි දැන් ඉන්නේ යන්නේ. අනම්‍ය. හොඳයි. දැන් මේකත් මං කිව්ව මිලේලු නම්‍යතාව වලට මතකයි නම් මේකත් කිසිම දෙයක් නැහැ. හරිම ලේසි. අනම්‍ය කියන්නේ මෙච්චර. දැන් පූර්ණ අනම්‍ය කිව්වේ මේ වෙනස් වුණාට ප්‍රමාණය චුට්ටක්වත් වෙනස් වෙන්නේ නැහැ කියන එක. අනම්‍ය කියලා කියන්නේ ළමයි අනම්‍ය සැපියුම් නම්‍යතාවයෙන් කියන්නේ මිල වෙනස් වෙනවා. මිල කිසියම් ප්‍රේෂතයෙන් වෙනස් වෙනවා. නමුත් මිල වෙනස් වුණාට සැපියුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ ඊට වඩා අඩු ප්‍රේෂතයකින්. ඒ කියන්නේ මිල 150ක් වෙනස් වෙනවා නම් සැපියුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ 150ට වඩා අඩුවෙන්. ඒකට තමයි කියන්නේ අනම්‍ය සැපියුම් නම්‍යතාවය කියලා. මොකද්ද? මිල වෙනස් වෙනවා. නමුත් ප්‍රමාණය වෙනස් වෙන්නේ මිල වෙනස් වෙන ප්‍රේෂතයට වඩා අඩුවෙන්. ඒක තමයි කියන්නේ අනම්‍ය සැපියුම් නම්‍යතාවය. ඒ කියන්නේ උදාහරණයක් අපිට මෙන්න මේ විදිහට මිල 150කින් වෙනස් වෙනවා නම් සැපියුම් ප්‍රමාණය වෙනස් වෙන්නේ 150ට වඩා අඩුයි. ඒ කියන්නේ 149ක් වෙන්න පුළුවන්, 40ක් වෙන්න පුළුවන්, 20ක් වෙන්න පුළුවන් කොහොම හරි මිල වෙනස් වෙන ගානට පොඩ්ඩක් හරි අඩුවෙන් තමයි සැපියුම් ප්‍රමාණය වෙනස් වන ප්‍රේෂතය තියෙන්නේ. ඉතින් මෙයාගේ අපි කියනවා මේ වගේ භාණ්ඩයක අපි සැපියුම් නම්‍යතාවය ගණනය කරොත්
මෙයාගේ උත්තරේ අනිවාර්යයෙන් වෙන්නේ බිඳුවත් එකත් අතර. මෙයාගේ නිශ්චිත අගයක් කියන්න බෑ. බිඳුවයි එකයි අතර එන්නේ. ඒ කියන්නේ 0.2 0.5යි. ඒ වගේ කොහොම හරි බිඳුව සහ එක අතර අගයක් තමයි මෙයාගේ උත්තරේ එන්නේ. සහ මෙයාගේ ප්‍රස්ථාරය අපි යන්නොත් මෙයාගේ ප්‍රස්ථාරය මෙන්න මෙහෙමයි එන්නේ. මෙයාගේ ප්‍රස්ථාරය එන්නේ මෙන්න මේ විදිහට. සැපියුම් වක්‍ර උඩට යන්නේ. මොකද මිල සහ සැපියුම් ප්‍රමාණ අතර අනුලෝම සම්බන්ධ තියෙන හින්දා සැපියුම් වක්‍ර යන්නේ උඩට. ඉල්ලුම් වක්‍ර තමයි පහළට ගියේ. එතකොට මෙයාගේ සැපියුම් වක්‍රය යන්නේ මෙහෙමයි. අපි කියනවා මේ බිඳුවනේ. මේක P, ඒ කියන්නේ මිල. මේක සැපියුම් ප්‍රමාණය QS. මෙයාගේ සැපියුම් වක්‍රය යන්නේ දැන් බිඳුව මෙතනින්. බිඳුවට මෙහෙන් තමයි මෙයාගේ සැපියුම් වක්‍රය පටන් ගන්න. බිඳුවට මෙහෙන් පටන් ගන්න. අන්න ඒ නිසා මේකට අපි කියනවා මේක පටන් ගන්න මෙන්න බිඳුවට මෙහෙන් නිසා මේක වැදෙන්නේ මේ අක්ෂයෙන්. මේ මොකද්ද? තිරස් අක්ෂය ප්‍රමාණ අක්ෂය. මේක වැදෙන්නේ පටන් ගන්න ප්‍රමාණක්ෂය මෙතන වැදෙන නිසා මේකට අපි කියන්නේ ප්‍රමාණක්ෂයෙන් ආරම්භ වී ඉහළ යන සැපියුම් වක්‍රයක් කියලා. මොකද්ද කියන්නේ? ප්‍රමාණක්ෂයෙන් ආරම්භ වී ඉහළට ගමන් කරන සැපියුම් වක්‍රයක් තමයි මෙයාගේ හැඩය. පැහැදිලිද කියන එක? හොඳයි. අපිට ඒ ටික තමයි මේක අපිට කියන්න තියෙන්නේ. හරි. එන්න අනම්‍ය සැපියුම් සම්බන්ධව කියන්නේ දැන් එන්න PDF එකට. හරිද? අනම්‍ය සැපියුම් ගැන කියන්නේ මොනවද කියන්නේ? දැන් බහන්න එක මිල වෙනස් වන ප්‍රේෂතයට වඩා අඩු ප්‍රේෂතයකින් ඒ භාණ්ඩයේ සැපියුම් ප්‍රමාණය වෙනස් වන්නේ නම් ඒ අනම්‍ය සැපියුමක් ලෙස හැඳින්වේ. මෙහි සැපියුම් නම්‍යතාවයේ සංගුණකයේ අගය එකට වඩා අඩු වගයක් ගනී. එකට අඩුයි. ගන්න අතර සැපියුම් වක්‍රයේ ප්‍රමාණක්ෂයෙන් ආරම්භ වී වමේ සිට දකුණට ඉහළට ගමන් කරයි. පැහැදිලිද? මේකේ සංගුණක අනිවාර්යම කිව්වා එකට අඩුයි. සහ මේක පටන් ගන්න මොකද්ද කියන්නේ? ප්‍රමාණක්ෂයෙන් පටන් ගන්න තමයි උඩට ගමන් කරන්නේ. ඊට පස්සේ හැබැයි ඔයාලට මේකට අදාළ උදාහරණයකට සම්බන්ධ ලේඛනයක් තියෙනවා. ඒකත් එක්ක ගානක් තියෙනවා. ගාන හදන්න ඕනේ. ඊට කලින් බලන්න ඔයගේ මේක දිහා කියන්නේ වක්‍ර දිහා දැක්කද? ඒක බිඳුවට මෙහෙන් බිඳුවට දකුණෙන් තමයි පටන් ගන්න තියෙන්නේ. හෙවත් මේක පටන් ගන්න තියෙන්නේ ප්‍රමාණක්ෂයෙන්. තේරුණාද කියන එක? හරි. එතකොට එහෙම තමයි ඒකෙත් තියෙන්නේ. හරි ඉක්මනට හදන්න. ඕකට ගැලපෙන්න මේ ගාන ඔය ගාන හදන්න ඉක්මනට තනියෙන් හදලා කියන්නේ ඉවරයි කියලා. තනියෙන් බලන්න නැතුව හදන්න. හදලා 0.5ක් උත්තරේ ආවනම් ආවා කියලාගෙන යන්න. උත්තරේ ආවා කියලාගෙන යන්න. වශයෙන් 5ක් එන්න ඕනේ. හරි. ඇවිල්ලා කියලා කියනවා. කාට හරි ආවෙ නැත්නම් ඉක්මනට කියන්න. වශයෙන් 5ක උත්තරේ කාට හරි ආවෙ නැත්නම් කියන්න මම හදන්න. කාට හරි උත්තරේ ආවෙ නැත්නම් ඉක්මනට කියන්න. ආවෙ නැහැ කියලා කියනවා.
ඒ ආවේ නෑ කියන කෙනා සැපියුම් නම් මේ තමයි පටන් ගන්න දවස් හිටියද? ඒ ආවේ නෑ කිව්ව කෙනා මට කියන්න සැපියුම් නම් මේ තමයි පටන් ගන්න දවස් හිටියද? ඉක්මනට. හරි එහෙනම් බලමු හදලා. හිටියනම් ඉතින් වරදින විදියක් නෑ. හිටියේ නැත්තම් කොහොමද තේරෙන්නේ නැහැ. ඒක හිටියා කියලා කියන හදලා මම පෙන්නන්න. PQS තියෙන්නේ 10 12යි 100යි 110යි. 10යි 12යි 100යි 110යි තියෙන්නේ. අපි යන්නේ සැපියුම් නම් මෙතන හොයන්න. ඔයා දන්න මෙහෙම දුන්නහම සැපියුම් නම් මෙතන හොයන්න කොහොමද කියලා. මෙහෙම තියෙද්දි අපිට 100ට ගන්න සූත්‍රය දාන්න බෑ. මෙහෙම තියෙද්දි වලට දාන්න වෙන්නේ මොකද ලක්ෂ නම් මෙතන සූත්‍රය. එහෙනම් දාගන්නවා PES සමානයි delta QS බෙදීම delta P ගුණ කිරීම P බෙදීම QS. ඒක දාගන්න ඕනේ. ඒක දාගත්තට පස්සේ අගයන් ටික දාන්න තියෙන්නේ delta QS කියන්නේ සැපියුම් ප්‍රමාණය වෙනස. CAC ට 110ට වෙනස කීයද? 10යි. ධන 10ක් තියෙන. delta P කියන්නේ මිලේ වෙනස. 10/12ට වෙනස 2යි. P කියලා අපි සාමාන්‍යයෙන් දාන්නේ මිලක් අපිට නිශ්චිතව කියලා නැත්නම් දාන්නේ කලින් මිල. දැන් මෙතන මිලවල් දෙක 10/12 කියන්නේ කලින් මිල 10නේ. නිශ්චිත මිලක් කියලා නැත්නම් දාගන්නේ ඒක. QS කියන්නේ එතකොට ඒ ගත්ත මිලේදී ප්‍රමාණය. ඒ කියන්නේ 10 අපි ගත්තේ ඒ නිසාගේ ප්‍රමාණය 100යි. එහෙනම් එනවා 2 2 5යි 10 1යි 10 10යි 5 බෙදීම 10යි. ඒ කියන්නේ දශම 5යි. මේක තමයි වක් දෙන්නේ ඔයාගේ සංගුණකය දශම 5ක් කියනවා. හරිද? හරි. එහෙනම් අපි යන්නේ ඊළඟ අවස්ථාවට. දැන් ගන්න යන්නේ මොකද්ද? ඒකීය නම්‍ය සැපියුම. හොඳයි. අහගන්න නම් ඒකීය නම්‍ය සැපියුමේ මොකද්ද කියවෙන්නේ කියලා. ජයලේ පොඩ්ඩක් වෙනවානේ. ඒ නිසා වෙන්නේ. ඔයාලට මෙතන නිකන් එළියේ එකපාර වැඩි වගේ නිකන් පේනවා. බොද වෙලා වගේ පේනවා. මේ හරි. මේ හරි. කියන්නේ ගොඩාක් බොද වෙලාද පේන්නේ නැත්නම් අවුලක් නැද්ද? ලියන එක පේනව නේද? මේ හරි මම ලියපු තින් පේනව නේද? අවුලක් නැහැ නේද? හොඳයි. හරි. එහෙනම් ඒකීය නම්ය සැපියුම තමයි ගන්න යන්නේ. ඒකීය නම්ය. දැන් ආයෙත් මට කියන්න දෙන්නේ ඉල්ලුමේ නම්‍යතා ටික ඔයාලට මතකයි නම් මේක කිසිම අවුලක් නැහැ. ඒකීය නම්ය කියන්නේ මෙන්න මෙච්චරයි. මේකෙදි කියන්නේ දැන් පූර්ණ අනම්‍ය කිව්වේ සංගුණකයේ බිඳුව. ඒ කියන්නේ මිල වෙනස් වුණාට ප්‍රමාණය පොඩ්ඩක්වත් වෙනස් වුණේ නැහැ. අනම්‍ය කිව්වේ සංගුණක අනිවාර්යයෙන්ම වෙන බිඳුව සහ එක අතර. ඒ කියන්නේ මිල වෙනස් වුණාට ප්‍රමාණය වෙනස් වෙන්නේ ඊට වඩා අඩු ප්‍රේෂතයකින්. ඒකීය නම්ය කියන්නේ මේකේ තේරුම තමයි අපි කියනවා මිල වෙනස් වන ප්‍රතිශතයට සමානවම ප්‍රමාණය වෙනස් වෙනවා. මිල 150කින් වෙනස් වුණොත් ප්‍රමාණයත් අනිවාර්යයෙන්ම 150කින් වෙනස් වෙනවා. මිල 10කින් ගිහුවොත් ප්‍රමාණයත් 10කින් වෙනස් වෙනවා. ඒක තමයි කියන්නේ ඒකීය නම්ය. මිල වෙනස් වෙන ප්‍රතිශතයට සමානවම භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණය වෙනස් වීම. ඉතින් මේකේ සංගුණක අපි කියන ඒ නිසා හරිද? අනිවාර්යෙන් වෙන්නේ එකයි. මේක සංගුණකය කියන උත්තරේ අනිවාර්යයෙන්ම එන්න ඕනේ එක උත්තරේ තමයි එන්න ඕනේ. මේ වගේ භාණ්ඩයක් තියෙන. සහ මේකේ සැපයුම් වක්‍රය කිව්වොදී මගේ සැපයුම් වක්‍රය මේ විදිහට එන්නේ. සැපයුම් වක්‍රය අන්න මෙතන P විලක්ෂය මේක බිඳුව මේක ප්‍රමාණක්ෂය. මෙයාගේ සැපයුම් වක්‍රය ඇන්දොදී මේක සැපයුම් වක්‍රය අනිවාර්යයෙන්ම එන්නේ අපි කියනවා මේක බිඳුවෙන් තමයි උඩට යන්නේ. කියන අනිවාර්යයෙන්ම බිඳුවෙන් තමයි පටන් ගන්න. ඒ නිසා මේකට අපි කියන්නේ බිඳුවට කියන්නේ මූලය කියලානේ මූල ලක්ෂය කියලානේ කියන්නේ. ඒ නිසා කියනවා මූල ලක්ෂයෙන්
ආරම්භ වී ඉහළ නගින සැපියුම් වක්‍රයක් කියලා කියනවා. මොකද්ද කියන්නේ? මූල ලක්ෂයෙන් ආරම්භ වී ඉහළ නගින සැපියුම් වක්‍රයක් කියලා කියනවා. තේරුණාද කියන එක? පැහැදිලිද කියන එක? හරි. හොඳයි. කියවන්නේ ඒකී නම් මේ. එන්න PDF එකට. කිසියම් භාණ්ඩයක මිල වෙනස් වන ප්‍රේෂාතයට සමාන ප්‍රේෂාතයකින් එම් භාණ්ඩයේ සැපියුම් ප්‍රමාණය වෙනස් වේ නම් ඒ ඒකී නම්ය සැපියුම් වේ. මිලට සමානව භාණ්ඩයේ සැපියුම් ප්‍රමාණය වෙනස් වීම. එවිට නම්මිතා සංගුණකයේ අගය 1 වන අතර සැපියුම් වක්‍රය මූල ලක්ෂයෙන් ආරම්භ වී ඉහළට ගමන් කරයි. ඒ කියන්නේ බිඳුව තමයි මූල ලක්ෂය කියන්නේ බිඳුවෙන් තමයි හරියටම පටන් ගන්න සැපියුම් වක්‍රය. දැන් වක්‍රය ඔයාදින්න ඕනේ. ඒක අදලන තියෙන්නේ. ඒක අපරාධය නිසා ඔය තියෙන අවස්ථාවන ඉක්මනට නම්මිතා ඔයා හොයන්න ඕනේ. හැබැයි අහගන්න කියන එක හොඳට අහගන්න. ඒකීය නම්ය අවස්ථාවල අපිට මේ අපේ සාමාන්‍ය සූත්‍රයෙන් නම්මිතා හොයන්න බෑ. ඒ කියන්නේ අපේ 100ට ගාන සූත්‍රෙවත් ලක්ෂ නම්මිතා සූත්‍රෙවත් මේකට දාන්න බෑ. හරිද? ඒකීය නම්ය අවස්ථාවේදී හරිද? ඒකීය නම්ය අවස්ථාවේ සමහර මේක දාන්න පුළුවන් වැරද්දක් නෑ. අපි සාමාන්‍යයෙන් නම්මිතා හොයන්නේ ශාප නම්මිතාවේ ඇසුරෙන්. ඒ නිසා හොයන්න ඉක්මනට ශාප නම්මිතා සූත්‍රය දාලා හොයන්න. වැරදි නෑ නේ. හැමත් හොයන්න පුළුවන්. නමුත් අපි සාමාන්‍යයෙන් ඒකීය නම්ය අවස්ථාවේ හොයන්නේ ශාප සැපියුම් නම්මිතා ඇසුරෙන්. හොයලා ඉක්මනට කියන්නේ ඒක උත්තරය ආවේ නැත්තම් මට කියන්න. ආපු නැති කවර ඉන්නවද? ඒ එක උත්තරේ ආපු නැති කවර ඉන්නවද? එක උත්තරේ ආපු නැති කවර ඉන්නවද? ආපු නැති කවර ඉන්නවනේ ඉක්මනට කියන්න. ඉන්නවද? එක උත්තරේ ආපු නැති කවර ඉන්නවද? කවුරුත් නැහැ නේද? හරි එහෙනම් මම යනවා ඊළඟ කොටසට. හරි. දැන් අපි යන්නේ නම්ය සැපියුම් නම්මිතාවයට නම්ය සැපියුම් නම්මිතාවයට තමයි දැන් අපි යන්නේ. හොඳයි. එහෙනම් අහගන්න මොකක්ද මේ නම්ය සැපියුම් නම්මිතාවෙන් කියන්නේ කියලා. නම්ය සැපියුම. නම්ය සැපියුම් නම්මිතාවෙන් කියන්නේ මෙන්න මෙච්චරයි. හරිද? දැන් මම ආයෙත් කියන්නේ ඔයාලට මෙලේලු නම්මිතාව ප්‍රභේද ටික මතක නම් මේක අවුලක්ම නැහැ. හරි. නම්ය සැපියුම් නම්මිතාවෙන් කියන්නේ මෙන්න මෙච්චරයි. වගේ වහන්නේ මිල කිසියම් ශ්‍රේෂ්ඨ වෙනස් වෙනවද?
ඊට වඩා වැඩි ප්‍රතිශතයකින් භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණය වෙනස් වෙනවා. මේකට තමයි කියන නම්‍ය සැපයුම් නම්‍යතාවය කියලා. මොකද්ද? ඔයාගේ භාණ්ඩයේ මිල කිසියම් වූ ප්‍රතිශතයකින් වෙනස් වෙනවා. ඊට වඩා වැඩියෙන් භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණය ප්‍රතිශතාත්මක වෙනසකින් වෙනස් වෙනවා. උදාහරණයක් මිල 10ක් ගියොතින් සැපයුම් ප්‍රමාණය 10ට වඩා පොඩ්ඩක් හරි වැඩියෙන් තමයි වෙනස් වෙන්නේ. ඒක 11ක් වෙන්න පුළුවන්, 20ක් වෙන්න පුළුවන්, 50ක් 100ක් කීයක් හරි වෙන්න පුළුවන්. කොහොම හරි මිල වෙනස් වෙන ප්‍රතිශතයට වඩා වැඩියෙන් තමයි සැපයුම් ප්‍රමාණය වෙනස් වෙන ප්‍රතිශතය තියෙන්නේ. ඒක තමයි කියන්නේ නම්‍ය සැපයුම කියන්නේ. ඒකට මෙයාගේ සංගුණකයේ හෙව්වොත්, ඒ කියන්නේ මෙයාගේ භාණ්ඩයක මේ වගේ භාණ්ඩයක අපි නම්‍යතාවය හෙව්වොත්, මෙයාගේ නම්‍යතාව අනිවාර්යෙන් වෙන්නේ එකට වඩා වැඩි යගයක්. එහෙනම් අනිවාර්යයෙන්ම එක නෙමෙයි, එකට වැඩි. එකට වැඩි කීයක් හරි වෙන්න පුළුවන්. නැත්නම් මෙහෙමත් සමහර කට්ටිය කියනවා එකත් මේ අපරිමිතය කියලා මේ සංකේතෙට කියන්නේ. එකත් අනන්තය නැත්නම් අපරිමිතයත් අතර. අපරිමිත නැත්නම් අනන්තය කියලා මේකට කියනවා. මේ සමහර මෙහෙමත් දානවා. කොහොම හරි එකත් අනන්තයත් නැත්නම් අපරිමිතයත් අතර තමයි අපි කියන්නේ මොකද්ද? මේකේ සංගුණික අනිවාර්යයෙන්ම තියෙන්නේ. ඒ කියන්නේ අපරිමිතයත් නෙමෙයි, එකත් නෙමෙයි, ඊට වඩා අතර සංඛ්‍යාව. එකට වැඩි වෙන්න ඕන සංඛ්‍යාව. 1.1 1.5 නැත්නම් නිකන් 2 3 10 100 150 200 කොහොම හරි එකට වැඩි සංඛ්‍යාවක් කියන්නේ. මෙයාගේ වක්‍රය අඳුතින් මෙයාගේ වක්‍රය මෙහෙම තමයි එන්නේ. මෙයාගේ වක්‍රය එන්නේ මෙන්න මේ විදිහට. මේක p විලක්ෂය, මේක බිඳුව, මේක ප්‍රමාණක්ෂය. මෙයාගේ වක්‍ර අපි කියන පටන් ගන්නෙ මෙහෙම පටන් ගන්න. එන බිඳුවට වම් පැත්තෙන් පටන් ගන්න. හරිද? ඒ කියන්නේ කඩේටි වශයෙන් අපි මෙහෙම මේ හැටි සම අදින්නේ. ධන වෙන්න ගන්න මෙතනද. ඒක තේරුම මෙයා දැන් පටන් ගන්න මෙහෙන් ඇත්තරම. නමුත් එයා ධන වෙන්න ගන්න මෙතනද කරන්නේ. මේ හැරි විනරනේ. බිඳුවට මෙහෙන්නේ මේ හැරි. ඒ නිසා අපි කියන්නේ මේකට මේ මිලක්ෂයනේ. මේකට කියන්නේ මිලක්ෂයෙන් ආරම්භ වී ඉහළ යන සැපයුම් වක්‍රයක් කියලා. අරක ප්‍රමාණක්ෂයෙන් අනම්‍යක නම් මේකට මොකද්ද කියන්නේ? බිඳුවට මෙහෙන් ආරම්භ වෙන්නේ. මේ ධන වෙන්න ගන්න මෙතනදලා. ඒ නිසා කියනවා මේක වදින්නේ මෙතන කියලා කියන්නේ. ඒ නිසා මිලක්ෂයෙන් ආරම්භ වී ඉහළ යන සැපයුම් වක්‍රයක් කියලා තමයි මේකට කියන්නේ. හොඳයි. එන්න කියනවා නම්‍ය සැපයුම් යටතේ මොකද්ද කියන්නේ? කිසියම් භාණ්ඩයක එන PDF එකට කිසියම් භාණ්ඩයක මිල වෙනස් වන ප්‍රතිශතයකට වඩා වැඩි ප්‍රතිශතයකින් ඒ භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණය වෙනස් වෙනම් ඒ නම්‍ය සැපයුමක් ලෙස හඳුන්වයි. මේදී සැපයුම් නම්‍යතා සංගුණක එකට වැඩි යගයක් ගන්න අතර සැපයුම් වක්‍රය මිලක්ෂයෙන් ආරම්භ වී වමේ සිට දකුණට ඉහළට ගමන් කරයි. අනිවාර්යෙන් මිලට වඩා වැඩිපුර ප්‍රේෂය වෙනස් වෙනවා. මේක සංගුණක එකට වඩා වැඩි යගයක් කියලා කියනවා. පටන් ගන්නෙ මිලාක්ෂයෙන් කියලා කියනවා. හොඳයි. ඒකෙත් තියෙනවා ඔයාට වගුවක් දීලා ඒකෙත් ඔයා ප්‍රස්තාර අදින්න ඕන වක්‍ර අදින්න ඕනේ නැහැ. නමුත් මේ වගුවේ තියෙන විදිහට ගාන හදන්න උත්තරේ දෙක තියෙන. දෙක උත්තරේ ආවේ නැත්නම් ඉක්මනට කියන්න. හදන්න ගන්න. හදන්න නැතුව ඉන්න එපා. ඔයාලට ඒක තේරෙන්නේ නැහැ. හදුවේ නැහැ කියන්නේ මේක එන විදිහ තේරෙන්නේ නැහැ. ඒකයි කියන්නේ හදන්න. හදලා උත්තරේ ආවේ නැත්නම් ඉක්මනට කියන්න.
හරි ඒ උත්තරේ ආවද කවර ඉන්නවද? දෙක උත්තරේ ආවද කවර ඉන්නවද? දෙක කියලා උත්තරේ ආවද කවර ඉන්නවද? අපෝ ඔය අවුලක් නෑ. අපේ නැති කට්ටිය කවර ඉන්නවද කියලා අහන්නේ. කවුරුත් නෑ නේද? හරි. එහෙනම් අපි ඊළඟ කොටසට කරන්න යන්න දැන් අන්තිම අවස්ථාව මේකේ පූර්ණ නම්ය. මේකත් ඉතින් කියන්න තියෙන්නේ මිලෙයිලුම් නම්‍යතාවය පාඩම් කරපු ළමයෙක්ට මේක මහා ලොකු දෙයක් නෙමෙයි. පූර්ණ නම්‍ය අවස්ථාව තමයි කියන්නේ. හොඳයි. අහගන්න. පූර්ණ නම්ය මෙච්චරයි. පූර්ණ නම්ය කියන්නේ මෙන්න මෙච්චරයි. හරිද? මේක සම්පූර්ණම කිව්වොතින් අරගෙන අනිත් පැත්ත. අපේ පළවෙනි අවස්ථාව පූර්ණ අනම්ය. පූර්ණ අනම්‍යකේ අනිත් පැත්ත තමයි කියන්නේ පූර්ණ නම්ය කියන්නේ. මොකද්ද පූර්ණ අනම්‍යකේ මං කිව්වේ? පූර්ණ අනම්‍යකේ කිව්වේ මිල වෙනස් වුණාට ප්‍රමාණය චුට්ටක්වත් හෙල්ලෙන්නේ නැහැ. ඒක තමයි පූර්ණ අනම්‍ය කියන්නේ. මේකේ වෙන්නේ මේක අනිත් පැත්ත. මේකේ අපි කියන මිල වෙනස් වෙන්නේ නැහැ. මිල ඔහොම දිද්දි භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණය වෙනස් වෙනවා. ඒ කියන්නේ භාණ්ඩයේ මිලෙහි කිසිදු වෙනස් වීමකින් තොරව සැපයුම් ප්‍රමාණය වෙනස් වන තත්ත්වයක් තමයි කියන්නේ පූර්ණ නම්ය කියලා. මිල යන්නේ නැහැ. නමුත් ප්‍රමාණය හිරමයට ගමන් කරනවා. ඒ නිසා අපි කියන මේකේ මිලෙහි වෙනස බිඳුවක් නිසා, කියන්නේ ඩෙල්ටා P බිඳුවක් නිසා. ඔයා දන්නවා අපි ගානක් හදද්දී ඕනම අවස්ථාවක මොන හරි සංඛ්‍යාවක් බිඳුවෙන් බෙදලා කියන උත්තරේ කී දෙන්නේ? අපරිමිතයිනේ. ඉතින් මේ සූත්‍රයට දාද්දී සූත්‍රේ පහළන ඩෙල්ටා P ඉන්නේ. සූත්‍රේ පහළ තමයි ඩෙල්ටා P ඉන්නේ. එතකොට ඩෙල්ටා P බිඳුවක් කියන්නේ ඒ එන උත්තරේ මොකක් වුණත් ඒක බිඳුවෙන් බෙදෙනවා. ඒ නිසා මෙයාගේ සංගුණකය අපි දන්න අනිවාර්යයෙන් වෙන්නේ ඕනම සංඛ්‍යා බිඳුවෙන් බෙද අපරිමිතයක් නෙන්නේ. ඒ නිසා මෙයාගේ සංගුණකයක් වෙන්නේ අපරිමිතයි. ඒ කියන්නේ එහෙම දාන්න පුළුවන් සමහර කට්ටිය. ෂේ. කොහොමද? ඒක ඉවරයි වගේ. මාගට. සංගුණක අපි කියන අපරිමිතයි. ඒ කියන්නේ මේ විදිහට එන්නේ. සමහර කට්ටිය මෙහෙමත් දානවා. හොඳයි. අනන්තය නැත්නම් අපරිමිතයි කියන එක නෙමෙයි සංගුණකය. තේරුණාද කියන එක? හරි. ඊට පස්සේ මෙයාගේ වක්‍රය ගත්තොත් මෙයාගේ වක්‍රය වෙන්නේ මෙන්න මෙහිමයි. මම කියනවා මේක මිල වෙනස් වෙන්නේ නැහැ. ප්‍රමාණය තමයි හෙට මෙහෙට යන්නේ. එක මිලයි තියෙන්නේ. ඒ නිසා මෙයාගේ වක්‍රය එන්නේ මේ විදිහට. මේක P, මේක බිඳුව, මේක QS. මෙතන ප්‍රමාණක්ෂය. ප්‍රමාණය තමයි හෙට මෙහෙට ගමන් කරන්නේ එක මිලයි තියෙන්නේ මිල වෙනස් වෙන්නේ. ඒ නිසා එකම මිලයට ප්‍රමාණය වෙනස් වෙන ඉන්න මෙයාගේ වක්‍රය මෙහෙමයි. මේකට අපි කියන්නේ මොකද්ද? මේකට අපි කියන්නේ ප්‍රමාණක්ෂයට සමාන්තර තිරස් සරල රේඛාවක්. ප්‍රමාණක්ෂය මේකට සමාන්තර වෙන තිරස් සරල රේඛාවක් කියලා කියන්නේ. පැහැදිලිද කියන එක? හරි. එහෙනම් එන්න පූර්ණ නම්ය සැපීමටතර මොනවද කියන්නේ? කියනවා කිසියම් භාණ්ඩයක මිල නොවෙනස්ව තිබියදී ඒ භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණය විශාල ප්‍රේෂාතය වෙනස් වෙන විට මිල නොවෙනස් තිබියදී එම් භාණ්ඩයේ සැපයුම් ප්‍රමාණය විශාල ප්‍රේෂාතයකින් වෙනස් වෙන්නේ නම් මෙය පූර්ණ නම්‍ය සැපීම ලෙස හැඳින්වේ. මේදී නම්‍යතා සංගුණකය අපරිමිත අගයක් ගන්න. ඒ කියන්නේ අනන්තයයි. අපරිමිත කියන්නේ ඒකේ අගයක් ගන්න අතර සැපයුම් වක්‍රය තිරස් ඒ කියන්නේ ප්‍රමාණක්ෂයට සමාන්තර සරල රේඛාවක්සේ පිහිටයි. ඊට පස්සේ ඒ ටික හරි එතනත් මම වක්‍රය අදින්න දෙන්න වක්‍ර වල අදලා පැහැදිලිව තේරෙන වක්‍රය එන විදිය ඔයාලට ගාණක් තියෙනවා ගාණ හදන්න ගාණ හදලා බලන්න උත්තරේ අපරිමිතයක් ආවේ නැත්නම් මට ඉක්මනට කියන්න. හදලා ඉවර නැහැ කියන්නේ ඉවරයි කියලා දාගෙන යන්න. කාටරි ආවේ නැත්නම් උත්තරේ ඉක්මනට කියන්න. ඉවර නම් දාන්නේ හදලා ඉවරයි කියලා. ඔබ මේ ගණන් හදන්න ඕන නැත්නම් තේරෙන්නේ නැහැ.
හරි. හරි. ගොඩක් අය කරා කියලා කියනවා. මට කියන්න උත්තරේ ආපු නැති කවර ඉන්නවද ඉක්මනට? ඉන්නනම් කියන්න. අපරිමිතයි කියලා උත්තරේ ආපු නැති කවර ඉන්නවද? ගන්න ඉතින් තේරෙන්නේ නැති කවර ඉන්නවද? බය නැත්නම් මැසේජ් එක එවන්න. ඔය වෙන මැසේජ් එක මට විතරයි පේන්නේ. ඒ නිසා ප්‍රශ්නයක් නැහැ. හරිද? හරි. අපිට කවුරුත් නැහැ. එහෙනම් ඒකත් ඉවරයි. දැන් අපි යන්නේ මේකේ අන්තිම අනුමාත්‍රකාවට. ඒ කියන්නේ මේක ඉවරයි. ඒක යටේ තියෙන අන්තිම එකට කලින් එක මොකක්ද තියෙන්නේ? සැපියුම් නම් නැත්නම් මිල සැපියුම් නම්‍යතා තීරක. නැත්නම් සැපියුම් මිල නම්‍යතාවය තීරණය කරන සාධක තමයි කියන්නේ. පටල ගන්න එපා. ඉල්ලුම් තීරක තිබ්බා. මිල ඉල්ලුම් නම්‍යතාවය තීරණය කරන සාධක තිබ්බා. දැන් මේ කියන්නේ මිල සැපියුම් නම්‍යතාවය නැත්නම් සැපියුම් මිල නම්‍යතාවය තීරණය කරන සාධක මොනවද කියලා තමයි කියන්නේ. එහෙනම් අහගන්න. හරිද? සැපියුම් මිල නම්‍යතාවය තීරණය කරන සාධක මොනවාද කියලා අපිට කියන්නේ ඔයාලට කියන්නේ අපිට සිලබස් එක කියන්නේ A level syllabus එක ගොඩක් තියෙනවා. මෙතන ඔයාලට සාධක හතරක් විතර තමයි දීලා තියෙන්නේ. හොඳයි. මම කියන්නම් මේ හතර කොහොමද බලපාන්නේ කියලා. එකටම තියෙනවා සාධකය. සාධක සංචලන හැකියාව මම එකටම කියලා දෙන්නේ. ඒ කියන්නේ සැපියුම් නම්‍යතාවය කියන දේ තීරණය වෙන්න කොහොමද මේ සාධක සංචලන හැකියාව බලපාන්නේ කියලා. මේක චුට්ටක් මෙහෙම පොඩ්ඩක් ලියා ගන්න. හරිද? නෝට් එකේ මේ සමහර කරුණු නැහැ. ඒ නිසා මේ පොඩ්ඩක් නිකන් අර මම කියන්නම්කෝ ලියන විදිහ. අර දැන් අහගන්න. මම කියද්දි ලියා ගන්න. දැන් එපා. හරි. මේ කියන්නේ සැපියුම් නම්‍යතාවය තීරණය කරන සාධක. එක තමයි කියන්නේ සාධක සංචලන හැකියාව. සාධක සංචලන හැකියාව. අපි දැන් මේ මෙතන බලන්න යන්නේ මේ එක සාධකයේ අනුව සැපියුම නම්‍ය වෙන්නේ කොයි වෙලාවටද? අනම්‍ය වෙන්නේ කොයි වෙලාවටද කියලා. සරලවම කිව්වොත් නම්‍ය කියන්නේ මොකද්ද? නම්‍ය කියන එකේ සරලම අර්ථය තමයි වෙනස් කරන්න පුළුවන් කියන එක. අනම්‍යකේ වෙනස් කරන්න අමාරුයි. කියන්නේ වෙනස් කරන්න බැහැ වගේ අර්ථයක් තමයි සරලම කියන්නේ. ප්‍රභේද ගැන හිතන්නේ නැතුව මේ නිකන් නම්‍ය සහ අනම්‍ය කියන වචන දෙකේ තේරුම ගත්තොත් නම්‍ය කියන්නේ වෙනස් කරන්න පුළුවන් සැපියුම් ඉක්මනට. අනම්‍ය කියන්නේ වෙනස් කරන්න අමාරුයි කියන අර්ථය. එන මම දැන් කියන්නේ එක එක සාධකය අරගෙන එක එක සාධකය අනුව කොහොමද මේක වෙනස් වෙන්නේ කියන. එක කියනවා සාධක සංචලන හැකියාව. හොඳයි. අහගන්න කියන එක. සාධක සංචලන හැකියාව කියලා කියන ළමයි සරලවම කිව්වද ඔයාලට මේක හැකියාව මායිම් වක්‍ර පාඩමෙත් මම කියලා තියෙනවා. සාධක සංචලන හැකියාව කියලා කියන්නේ. හරිද? එක කර්මාන්තයකට ගන්න සම්පත්‍ය එක තවත් කර්මාන්තයකට දාන්න පුළුවන් හැකියාව. තේරෙනවද? ඒ කියන්නේ සමහර කර්මාන්ත අතර මේ හැකියාව තියෙනවනේ. උදාහරණ හිතන්න. ඔයාගේ කර්මාන්ත දෙක තමයි ත්‍රිගු කර්මාන්තය සහ ඍජු කර්මාන්තය කියන්නේ. ත්‍රිගුයි නැත්නම් ත්‍රිගුයි වී මොන හරි වගාබන්ධයක් වා කරන්න කියලා. ඔයාලට හරියම ලේසියෙන් ඔයාගේ සම්පත් ටික හිටීමල කරන්න පුළුවන් වැඩ කරන ශ්‍රමිකයන්ට එකම දේ පොඩ්ඩක් වෙනස් කරලා කරන්න දෙන්නේ. උපකරණ උනත් ලොකු වෙනසක් නැහැ. තේරුණාද කියන එක? එතකොට මේ වගේ සමාන කර්මාන්ත තියෙද්දි මේ සාධක සංචලන හැකියාවක් තියෙනවා. හැබැයි සමහර වෙලාවට ඔයා කර්මාන්ත විරුද්ධ කර්මාන්ත නැකිනකට. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයා වී කර්මාන්තේ සැගලුම් කර්මාන්තය කියලා. වී කියන්නේ මගා කරන එක. සැගලුම් කියන්නේ රෙදි මහන එක. ඒකට මේ දෙක අතර වඩ තේරෙනවා සාධක සංචලනය කරන්න හරිම අමාරුයි. ඒ කියන්නේ මේකට ගන්න සම්පත් ටික අරකට දාන්න අමාරුයි. අරකට දාන සම්පත් ටික මේකට දාන්නත් බෑ. පැහැදිලිද කියන එක. එතකොට අපි කියන්නේ මෙන්න මෙතනදී මේ සාධක සංචලන හැකියාව කියන එක කිසියම් කර්මාන්තයක කිසියම් ව්‍යාපාරයක තියෙනවනම් එයාට ඉක්මනින්ම සැපෙම මෙහෙට මෙහෙට කරන්න පුළුවන්. ඒ කියන්නේ හිතන්නකෝ දැන් වී සහ තෙරිගු කියලා. දැන් වී කර්මාන්තයේට එච්චර හොඳ නැති දවස් වී කර්මාන්තයට හම්බෙන්න මිල මදි නම් ඒ වගේ දවස් වලට යාට පුළුවන් ඒ වී කර්මාන්තයට දාන සම්පත් ටික තෙරිගු කර්මාන්තයට දාලා වැඩිපුර ඒක සපයන්න පුළුවන්. කියන්නේ සැපෙම වෙනස් කරන්න පුළුවන්. නැත්තම් තෙරිගු කර්මාන්තයට හොඳ මිලක් හම්බෙන්න දවස් වලට මොකද වෙන්නේ? යාට පුළුවන් ඒ ගොවියන්ට පුළුවන් තෙරිගු ටික
වගා කරන ඉඩක් අඩු කරලා එයාලා වැඩිපුර මහන්සි වෙන්න පුළුවන් වී කර්මාන්තෙට. අර ඒ වගේ හැකියාවක් තියෙනවා. එහෙනම් අපි කියන සාධක එහෙට මෙහෙට කරන්න පුළුවන් නම් ඉක්මනට. ඒ සාධක සංචලන හැකියාවක් තියෙනවා නම් සැපියුම් නම්මයි. සංචලන හැකියාවක් තියෙනවා නම් සැපියුම් නම්මයි කියලා කියන්නේ. හැබැයි එහෙම ඉක්මනට මේ සාධක එහෙට මෙහෙට කරගන්න බැරි නම් නිකන් වීසා හැගලුම් වගේ නම් බෑනේ කොහොමත් කරන්න අමාරුයි. එහෙම එහෙට මෙහෙට කරන්න බැරි නම් අපි කියන්නේ සැපියුම අනම්මයි. මම සරලව මේක දාන්නේ ඒකයි. හරි වැරදි කියන්නේ තියෙනවා නම් නම්මයි නැත්නම් අනම්මයි. හරි. දෙවෙනි සාධකය අපිට තියෙන මොකද්ද? භාණ්ඩයේ ස්වභාවය. දෙවෙනි සාධකය වලට දීලා තියෙනවා මොකද්ද? භාණ්ඩයේ ස්වභාවය කියන එක. මේකෙන් කියන්නේ මේකයි. භාණ්ඩයේ ස්වභාවය. මේකෙන් කියන්නේ ඒ අදාළ භාණ්ඩය අත්‍යවශ්‍ය භාණ්ඩයක්ද සුඛෝභෝගී භාණ්ඩයක්ද කියන්නේ. අත්‍යවශ්‍ය භාණ්ඩයක්ද සුඛෝභෝගී භාණ්ඩයක්ද කියන්නේ. දැන් ඔයා දන්නා අත්‍යවශ්‍ය භාණ්ඩයක් කියන්නේ මොකද්ද? සුඛෝභෝගී භාණ්ඩයක් කියන්නේ මොකද්ද? අපිට ආදායම් මිලුම් නම් මෙතාවයන්ද මේක අපිට හම්බුනේ. අත්‍යවශ්‍ය කියන සරලවම කියන අපිට වැඩිපුර ඕන භාණ්ඩ. සුඛෝභෝගී භාණ්ඩ කියන්නේ එහෙම අනිවාර්ය නැහැ. ආදායම් වැඩි නම් තමයි ගොඩක් දුරට ගන්න. ඒකනේ කිව්වේ. අර ආදායම් මිලුම් නම් මෙතා සංගුණකය එකට අඩු භාණ්ඩ අත්‍යවශ්‍ය එකට වැඩි භාණ්ඩ සුඛෝභෝගී භාණ්ඩ. මතක ඇති මම කියලා දුන්න කලින් දවසේ. හරි. එතකොට අපි කියනවා භාණ්ඩයේ ස්වභාවය අත්‍යවශ්‍ය නම් ඒ කියන්නේ ඒක අපිට කොහොමත් ඕන භාණ්ඩයක් නම් හරිද? භාණ්ඩයේ ස්වභාවය කියන ගොඩක් දුරට අත්‍යවශ්‍ය භාණ්ඩයක් නම් ඒ වගේ භාණ්ඩවල අපි කියන සැපියුම අනම්‍යයි. පැහැදිලිද කියන එක? ඒක ඇත්තටම දැන් හිතන්නකෝ ඔයා සපයන්නේ එළවලු අනම්මනම් වගේ දේවල් කියලා. ඒකට ඒවා අත්‍යවශ්‍ය භාණ්ඩනේ. ඒවල ළමයි ඔයාලට කොහොමත් සපයන්න සිද්ධ වෙනවා. හරිද? මිල වැඩි වුණත් ඔයාලට සපයන්න සිද්ධ වෙනවා. මිල අඩු වුණත් කරන්න දෙයක් නෑ සපයන්න සිද්ධ වෙනවා කොහොම අත්‍යවශ්‍ය භාණ්ඩ නිසා. ඒ නිසා අපි කියනවා ඒ වගේ භාණ්ඩවල සැපීම අනම්‍යයි කියලා. භාණ්ඩයේ ස්වභාවය අපි කියන අත්‍යවශ්‍ය භාණ්ඩයක් නම් ඒ වගේ භාණ්ඩවල සැපීම අනම්‍යයි කියලා කියනවා. සහ ඔයාගේ භාණ්ඩය සුඛෝභෝගී භාණ්ඩයක්. ඒ කියන්නේ මේ ආදායම වැඩි කට්ටිය තමයි ගොඩක් දුරට පරිභෝජනය කරන්නේ. මේ වගේ භාණ්ඩ ඒවල සැපියුම නම් මේ. ඒ කියන්නේ ඔයාගේ මිල වැඩි වෙනවා නම් සැපියුම පැත්තේ මේ කියන්නේ. මිල වැඩි වෙනවා නම් ඔයාට හොඳයි. ඔයා නිෂ්පාදකයට හොඳයිනේ ඒක. මිල වැඩි වෙන කාලෙට ඔයාට පුළුවන් මේ භාණ්ඩ වැඩිපුර සපයන්න. ඒක වෙනස් කරන්න පුළුවන්. අම්මේ කියලා කියන්නේ ඒකයි. ඔයාගේ භාණ්ඩවල ඒ කියන්නේ මිල අඩු වෙන කාලෙට ඔයාට පුළුවන් සපයන එක පොඩ්ඩක් මෙහෙට මෙහෙට අඩු කරලා වෙනස් කරන්න. නිෂ්පාදකගේ පැත්තෙන් මේ කියන්නේ. ඒ නිසා අපි කියනවා භාණ්ඩයේ ස්වභාවය සුඛෝභෝගී සැපීම නම් මේ ස්වභාවය අත්‍යවශ්‍ය න අනම්‍යයි කියලා කියනවා. හරි. ඊට පස්සේ අපිට තියෙන මොකද්ද? තොග පවත්වා ගැනීමේ හැකියාව. තුන්වෙනි සැපීම නම්මිතාවය කියන්නේ තොග පවත්වා ගැනීමේ හැකියාව. ඒකෙන් කියන්නේ මේකයි. දැන් අර ගබඩා තියාගන්න පුළුවන් හැකියාව. නිෂ්පාදකයෙක්ට කියන්නේ ස්ටොක් තියාගන්නවා කියලා. ගබඩා තියාගන්න පුළුවන්ද බැරිද කියන දෙක තමයි මෙතනින් කතා කරන්නේ. අපි කියන කිසියම් සැපියුම් කරුවෙකුට නැත්නම් නිෂ්පාදකයෙක්ට හරිද? හොඳට ගබඩා පවත්වා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ එයාට හොඳට ස්ටොක් කරගන්න පුළුවන් නම් දේවල් එයාට ඉක්මනින් සැපියුම මෙහෙට මෙහෙට කරන්න පුළුවන් නේ. හදිසි ඕඩර් එකක් ආවද වැඩිපුර දැන් තමන් හදන ගානට වඩා වැඩිපුර ඕඩර් එකක් ආවොත් අර ගබඩාවෙන් අරන් දෙන්න පුළුවන්. අන්න ඒ නිසා අපි කියනවා එයාට මේ තොග පවත්වා ගන්න හැකියාවක් තියෙනවා නම් නැත්නම් මේ ස්ටොක් තියාගන්න හොඳට පහසුකම් මෙහෙම තියෙනවා නම් ඒ වගේ භාණ්ඩයක සැපියුම නම්මය කියලා කියනවා. පැහැදිලිද කියන එක? තොග පවත්වා ගැනීමේ හැකියාවක් තියෙනවා නම් සැපියුම නම්මය කියලා කියනවා. හැබැයි එයාට එහෙම ස්ටොක් තියාගන්න බැරි නම් ඒ කියන්නේ එයාට ස්ටොක් එකක් මොකුත් නැහැ. හදිසි ඕඩර් එකක් ආව දෙන්න බෑනේ එතකොට. වැඩිපුර ආවොත්. අන්න ඒ නිසා අපි කියනවා එහෙම ස්ටොක් තියාගන්න බැරි නම් එයාට සැපියුම මෙහෙට මෙහෙට කරන්න බෑ. ඒ කියන්නේ අනම්මයි. ඒක එහෙමයි. ඊට පස්සේ අපි යන ඊළඟ එකට ඒ තමයි මිල වෙනස් වීමෙන් පසු ගතවන කාලය. මිල වෙනස් වීමෙන් පසු ගතවන කාලය. මම සම්පූර්ණයෙන් මෙතන කරුණු ලියනවා කෙටියෙන් ලියන්නේ. වට කරුණ ටූට් එකේ තියෙනවා. ඒ නිසා වට බලා ගන්න පුළුවන්. මිල වෙනස් වුණාම ගතවන කාලය. මිල වෙනස් වීමෙන් පසු ගතවන කාලය. ඒ කියන්නේ මෙහෙමයි. හිතන්න අපි හිතමු වාගේ භාණ්ඩේ පාන් කියනවා සපේන භාණ්ඩය. පාමේ නිෂ්පාදක පැත්තෙන් මේ කියන්නේ. වා සපේන භාණ්ඩේ පාන්. දැන් පාන් වල මිල වැඩි නම් මොකද වෙන්නේ? වාට හොඳයිනේ. පාරිභෝගිකයට හොඳ නැහැ. ඉල්ලුම් නීති අනුව කියන්නේ ඉල්ලුම අඩු වෙනවා.
පාරිභෝගිකයට නමුත් නිෂ්පාදකයට ඒක හොඳයි. පාන් වල මිල වැඩි කියන ඔයාලට හැමෙන ලාභය වැඩි නිසා ඒක ඔයාලට හොඳයි. අන්න ඒ නිසා අපි කියනවා පාන් වල මිල වැඩි වෙද්දී ඔයා වැඩිපුර සපයන්න උත්සාහ කරනවා. හැබැයි දැන් එකපාර දැන් හිතන්න ඔයා සාමාන්‍යයෙන් හිතන්න ඔයා පොඩි නිෂ්පාදකයෙක්. ඔයා දන්නවා මේ සප්ලියකට මෙච්චරයි පාන් පිටි කියන්නේ එහෙම ඔයා ඔළුවේ තියාගෙන තමයි වැඩ ටික කරන් යන්නේ. එකපාර හිතන්න අද දැන් පාන් දාතල 60ක් තියෙන හෙට කියනවා පාන් දාතල 100ක් කියලා. අද රෑ කියනවා හෙට උදේ ඉඳලා පාන් එක 100යි කියලා කියනවා. ඒත් වඩා අද රෑ ළමයි එකපාර මේ වැඩිපුර පාන් හදන්න බෑනේ. ඒ වාගාව තියෙන ගෙනාව පිටි ටික විතරයි. හෙට උදේ වෙද්දි කලින්ට වඩා වැඩිපුර පාන් හදන්න බෑ. වඩා හදන්න වෙන්නේ ගොඩක් දුරට ඊ හදපු ගානම තමයි. මං කියන්නේ පැහැදිලිද? කෙනෙක් පාර දැන් අද රෑ කිව්ව ගමන් හෙට උදේ වෙද්දි සැපිම වැඩි කරන්න බෑ ඔයාලට. එහෙනම් ඔයාලට පුළුවන්. මොකද්ද? අනිද්ද කරගන්න පුළුවන්. ඊට හෙට උදේ වුණාම ගිහිල්ලා පාන් පිටි ටිකක් අරගෙන ඇවිල්ලා අනිද්ද වෙද්දි කලින්ට වඩා වැඩි සැපිමක් වෙළඳපොළට දාන්න පුළුවන්. දැන් මෙතන මොකද්ද මේ කියන්නේ? ඔයාට බාන්නේ මිල වෙනස් වෙලා චූටි කාලයක් ඇද්දි පොඩි කාලයක් ඇතුළත බාන්නේ සැපිම හෙට මෙහෙට කරන්න බෑ නම් මේ. කරන්න බෑ කියන්නේ අමාරුයි කියන අනම් මේ. හැබැයි ඔයාලට බහන්නේ මිල වෙනස් වෙලා ටිකක් සාම්සක කියන්නේ වැඩි කාලයක් ගත වෙද්දී පොද කාලයක් ගත වෙද්දී ඔයාලට ඉක්මනින්ම සැපිම හෙට මෙහෙට කරන්න පුළුවන්. එහෙනම් කියන බාන්නේ මිල වෙනස් වෙලා ගත වෙච්ච කාලය අඩු වෙනා සැපිම අනම් මේ. මිල වෙනස් වීමෙන් පසු ගත වෙච්ච කාලය අඩු වෙනා සැපිම අනම් මේ. මිල වෙනස් වීමෙන් පසු ගත වෙච්ච කාලය වැඩි වෙනා සැපිම නම් මේ කියලා කියන්නේ. මෙහෙම තමයි සැපියුම් නම්‍යතාවය තීරණය කරන සාධක තියෙනවා. ඔයාලට සිලබස් එකේ තියෙන සාධක හතර විතරයි AT සිලබස් එකේ. නමුත් මම මේ ටික එන විදිහ පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරා. ඔයගලත් කියලා. හරි. හරි මේ ටික චුට්ටක් මේ වගුව ගහගන්න. ඒ කියන්නේ ඔයා මෙහෙම කරගන්න. ඒවල එළී ඉන්න ඕනේ නැහැ. නිකන් 1 2 3 4 කියලා දාලා මේ නම්ය දාලා මේක හරි මේක වැරදි. මේක සුඛෝභෝගී මේක අත්‍යවශ්‍ය මේක හරි මේක වැරදි. මේක වැඩි මේක අඩු මෙහෙම දාගන්න ඉක්මනට. එතකොට එළී ඉන්න ඕනේ ටියුට් එකේ තියෙන විදිහට ඔයාලට තේරෙනවා කියන්නේ මේ වෙනස් වෙන විදිය. තා ලියන්න ගියාම කරදරේ එකක දොසට දාගන්න. ටියුට් එකේ මේ හතර පිළිවෙලට තියෙන්නේ. ඒ හතර අණුව වෙනස් වෙන විදිය කිව්වේ නම් වෙන්නේ කොයි වෙලාවද නම් වෙන්නේ කොයි වෙලාවද. ඉක්මනට දාගන්න කියන්නේ ඉවරයි කිව්වේ.
ඉවරද? ඉවරද? හරි. අපි එන්න අපි ඊළඟ මාතෘකාවට මේකේ මොකක්ද තියෙන්නේ? සැපියුම් නම්‍යතා සංකල්පේහි මොකද්ද කියන්නේ වැදගත්කම තමයි කතා කරන්න යන සැපියුම් නම්‍යතා සංකල්පේහි වැදගත්කම කියන කොටස අපි දැන් කතා කරන්න යන්නේ. හොඳයි. සැපියුම් නම්‍යතා සංකල්පේහි වැදගත්කම. නැත්නම් සැපියුම් නම්‍යතා අපිට ප්‍රයෝජන කියලා කියන්න පුළුවන්. උඩ අපිට මතක ඇති ඔයාලට මිනිලු නම්‍යතාවේ ප්‍රයෝජනත් ආවා සහ අරස්සිලු නම්‍යතාවේ ප්‍රයෝජනත් ආවා. ඒ වගේ දැන් අපි කතා කරන්නේ සැපියුම් නම්‍යතාවේ වැදගත්කම එහෙම නැත්නම් සැපියුම් නම්‍යතාවේ ප්‍රයෝජන මොනවාද කියලා. එහෙනම් අහගන්න මොනවාද සැපියුම් නම්‍යතාවේ තියෙන ප්‍රයෝජන කියලා. අපි කියන මේ ටික තමයි සැපියුම් නම්‍යතාවේ ප්‍රයෝජන ටික. එකක් අර අපි කලින් කිව්වක අපිට කියන්න පුළුවන් මේක අනුව අපිට හැකියාවක් තියෙනවා අපේ සාධක සංචලන හැකියාව හඳුනගන්න. කියන්නේ සැපියුම් නම්‍යතාවයේ නම්‍යද අනම්‍යද කියන කරුණ මත අපිට හැකියාවක් ලැබෙනවා සාධක සංචලන හැකියාව හඳුනගන්න. එක එකක්. සාධක සංචලන හැකියාව හඳුනගන්න පුළුවන්. તો අපිට අවශ්‍ය නම් කියන්න පුළුවන් මේක අනුව අපිට හැකියාවක් තියෙනවා. හරිද? අපේ ව්‍යාපාරයේ ඒකාධිකාරී ශක්තිය හඳුනගන්න. මොකද්ද? මේකේ අපේ ව්‍යාපාරයේ සැපියුම් නම්‍යතා සංගුණකයේ දිහා බලලා අපිට කියන්න පුළුවන් අපේ ව්‍යාපාරයේ බලය නැත්නම් ඒකාධිකාරී ශක්තිය කොතරම් තියනවද කියලා. ඒ කියන්නේ මෙහෙමයි සරලවම කිව්වොත් හිතන්න දැන් ඔයාගේ සැපියුම් නම්‍යතා සංගුණකයේ උත්තර 0යි කියලා. තව එකක් මම ගන්නවා 0.5යි කියලා. තව එකක් මම ගන්නවා 0.8යි. මේ තමයි ඔයාගේ සැපියුම් නම්‍යතා සංගුණක ටික. ව්‍යාපාර තුනක කියලා හිතන්න 0යි, එකක 0.5යි, 0.8යි. මේ තුනේ මම ඇහුවොත් මේ තුනෙන් වෙළඳ පොලේ බලය වැඩි මොකේද කියලා උත්තරේ අනිවාර්යයෙන්ම 0 ළමයි. මොකද අපි කියනවා සැපියුම් නම්‍යතා සංගුණකය 0ට ආසන්න වන තරමට ඒවල වෙළඳ පොළ බලය වැඩි. සැපියුම් නම්‍යතා සංගුණකය 0ට ආසන්න වන තරමට ඒවල වෙළඳ පොළේ බලය වැඩි කියලා අපි කියනවා. තේරුණාද කියන එක? අන්න ඒ නිසා තේරුම් ගන්න කියන එක සැපියුම් නම්‍යතා සංගුණකය අපි කියනවා 0ට වැඩි වෙන, කියන්නේ 0ට ලං වෙන තරමට. 0ට ලං වෙන තරමට 0 හෝ 0ට ලං වෙන තරමට යාළගේ වෙළඳ පොලේ ඒකාධිකාරී බල නැත්නම්
වෙළඳ පොළ බලය යාළුවගේ වැඩි කියලා කියනවා. හරිද? එහෙම තමයි හඳුනා ගන්න සැපියුම් නම්‍යතා යන වෙළඳ පොළේ බලය කොහොමද කියලා. තවත් කිව්වද අපිට කියන්න පුළුවන් අපිට ඇති ආදේශන බහන්න අනුපූරක බහන්න මොනවද කියලා අඳුර ගන්න මේ සැපියුම් නම්‍යතා සංගුණي අපිට භාවිතා කරන්න පුළුවන් කියලා කියනවා. තවත් කිව්වොතින් කියනවා අපේ ආදායම උපරිම කරන මිලක් තීරණය කරන්න මේ සැපියුම් නම්‍යතා අවශ්‍ය නැහැ කියලා කියනවා. ආදායම උපරිම කරන මිලක් තීරණය කරනත් මේක ගාව ගන්න පුළුවන්. ඒක කොහොමද කියලා මම දැන් මෙතන කියන්න යන්න. මොකද ඒක ලොකු සංකල්පයක්. ඒක වාගේ A level syllabus එකේ පැහැදිලිව තියෙනවා. ආදායම වැඩි වෙන්නේ විදිහත් හඳුනගන්න කොහොමද සැපියුම් නම්‍යතා අනුව කියලා. දැනට ඔය ටික නිකන් ඔළුවේ තියාගන්න. හරි මොනවද තියෙන්නේ? සැපියුම් නම්‍යතා සංකල්ප වැදගත්කමට තියෙන එක ව්‍යාපාර ආයතනයකට ඇති බලන්න PDF එක ඒකාධිකාරී ශක්තිය නිශ්චය කරන්න පුළුවන්. භාණ්ඩයකට පවතින ආදේශක හා අනුපූරක භාණ්ඩ කවරේද යන හඳුනා ගන්න පුළුවන්. භාණ්ඩයක මිල වෙනස් වෙද්දී පාරිභෝගික පැහැදම කෙරෙහි බලපෑම පුරවකථනය කරන්න පුළුවන්. සාධක සංචලන හැකියාව හඳුනා ගන්න පුළුවන්. තම නිෂ්පාදන සඳහා ආදායම උපරිම කෙරෙන මිලක් තීරණය කරන්න පුළුවන් කියලා කියව මේ ටික පොඩ්ඩක් පාඩම් කරලා තියාගන්න. ලොකුවට පැහැදිලි කිරීම බලාපොරොත්තු වෙන්නේ ඔයාලට ඒක කරුණු නිකන් ඔළුවෙන් දාලා තියාගන්න. හරි. දැන් අහගන්න කියන එක කොහොමාර වෙලාව අද ලොකු වෙලාවක් කරේ නෑ. දැන් පැය එකයි කාලක් වගේ උනේ පන්තියේ. අහගන්න දැන් කියන එක මේ සතිය වැඩ ටික වෙන්නේ කොහොමද කියලා. දැන් විභාග වල ළඟයි. හරිද? ඉකෝන් එක චුට්ටක් අපිට පරක් වෙලා තියෙන පරක් වෙලා කියලා කියන්නේ මෙහෙමයි. මටත් පොඩ්ඩක් අසනීප වෙච්ච සති 3ක් විතර කරන්න හම්බුනේ නෑ ඒක එක. අනිත් එක තමයි අපි ටියුට් එක දීලා කරන්න හිටියේ. ඒ නිසා නමුත් අර ඒක මම මුල හරිය ලියුවේ. මුල හරිය මම PDF දෙන්නේ අනිත් අය වගේ මම ලියුවේ ඒකයි. නමුත් දැන් වට තේරෙනවා අපිට එහෙම කරන්න වෙලාවක් නැහැ සහ ලොක්ඩවුන් එකත් එක්ක වැඩේ කරගන්න විදියක් නැහැ. ඔක්තෝබර් එක්සෑම් තියනවා කියලා කියනවා. ගොඩක් දුරට එක්සෑම් එක ඔන්ලයින් තියෙන්නේ. ඔන්ලයින් තිබ්බොත් නම් ලේසි ඉතින් ඕපන් බුක් තියෙන. ඒ කියන්නේ පොත බලලා කරගන්න පුළුවන්. ටේප් එකක් නැහැ. අපිට හරිය වැඩේ උදව් කරගන්න පුළුවන්. ඒ නිසා ඒක ගැන ගැටලුවක් නැහැ. ඔන්ලයින් තිබ්බොත් අවුලක්ම නැහැ. හරිද? කොහොම හරි කමක් නැහැ. අපි විභාගයේ කලින් සිලබස් ඉවර කරන්න බෑ. ඒ නිසා අහගන්න සතියකට දැන් මේ සතියේ ඉඳලා පැය වෙන්න පුළුවන්, පැය එකමාර වෙන්න පුළුවන්, පැය දෙක වෙන්න පුළුවන් කොහොම හරි සතියකට දවස් අඩුම 3ක් ඉකෝන් එකේ වැටෙනවා. මෙහෙමයි වෙලාව සම්බන්ධ වෙලා නිශ්චිතව මට කියන්න බෑ නේද? මොකද මේ ටිකේ මාරම හිතේදී හිරලා තියෙන්නේ. කියන්නේ 21 22 23 තුනම හිරලා තියෙන්නේ. ඒ නිසා වෙලාව නිශ්චිත නැහැ. හරිද? මම වෙලාව දාන්න මට පොඩ්ඩක් කියන්න ශානක සර්ගේ පන්ති කවද්ද තියෙන්නේ? 23 තියරි පන්ති කවද්ද තියෙන්නේ ඉක්මනට කිය. මට මතක නැහැ. දන්කොටුවේ කීයටද? සිඩ්මිනේ කීයටද? නැත්නම් දෙකම එකටද කරන්නේ කොහොමද? දවස් දෙකක් තියනවද? අගහරුවාද ඉරිදයි කියලා කියන. අගහරුවාද කීයටද ඉරිද කීයටද? වෙලා ඕන. වෙලාව සුබර නැද්ද නැත්නම් කොහොමද? හරි. එන අවුලක් නැහැ. අගහරුවා දෙකට ඉරිද 10ට. මට අනිත් පන්තින බලන්න බෑ ළමයි. මොකද මමත් එක කරන ගුරුවරයා සහරි රුසුරුසගේ තියෙන accounting රුසුරුසගේ accounting කවත් තියෙනවා. රුසුරුසගේ බලන්න බෑ. ඒකවත් තියෙනවා. හරි. එන අවුලක් නැහැ. ඉරිද දාන්නේ මම. ඉරිද අයින් කරන්න. එතකොට අනිත් දවස්වල මම බලන්න. හරි. එහෙනම් අද මෙතන නවත්තනවා. ඔයගොල්ලෝ කද කරේ නැහැ. අනිත් ක්ලාස් වල බලන්න බෑ ළමයි. තේරුම් ගන්න කියන එක ඒව බලන්න ගියොත් පිස්සු වැදෙනවා. බුදුවරු ගොඩක් ගාවට යන සමහරව ඉකෝන් එකට මෙහෙට යනවා, BSc එකට මෙහෙට යනවා. දැන් BS නම් ගොඩක් කට්ටිය මෙහෙට එන්නේ. accounting එකට මෙහෙට මට ඒක බල ඉන්න බෑ. හැමදාම පන්ති කරන්න හම්බෙන්නේ. ඒ නිසා මම කරන ක්ලාස් එකේ ඉවරයට කරගන්න බැරි කට්ටිය මගේ රෙකෝඩ් එක ඉල්ල ගන්න. දැන් මට මතක තියෙන්නේ ඔක දදා ඉන්න. ඒ වෙලට එන්න බැරි කට්ටිය අවශ්‍යයි ඉන්න වෙලට බොරුවට මම group වලට දාන්න යන්නේ නැහැ. මොකද සමහර අයට උවමනාවක් නැහැ මට තේරෙනවා. සමහරට කිසිම උවමනාවක් නැහැ. හරිද? ඒ නිසා මම group වලට දාන්න යන්නේ. තමන්ට කාර්ය රෙකෝඩ් එක ඕන නම් මට මැසේජ් එකක් දාලා තියෙන අනිවාර්යෙන් දවසක් ඇතුළත ලැබෙයි. ඒ කියන්නේ මට මැසේජ් සමහරවල් බැලෙන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ කොහමද ඒක? එකපාර බැලෙන්නේ නැහැ. අනිවාර්යෙන් දවසක්
සතියට අතුලද කොහොම හරි රෙකෝඩ් ටික ලැබෙයි. ඒ නිසා බය වෙන්න එපා. රෙකෝඩ් එක අවශ්‍යයි. මට මැසේජ් එකක් පෞද්ගලිකව දාලා දෙන්න සර් රෙකෝඩ් එක මෙන්න මෙදා දිනෙත් එක්ක දා. කවද්ද කියලා. දැන් අද දවස් 3ක් විතර කරලා රෙකෝඩ් පැටලෙන්න පුළුවන්. මෙන්න මෙදා රෙකෝඩ් එක දා. දිනේ කියන්නේ දිනේ. දවස් නෙමෙයි අගහරු වාර දෙක බලා දෙක කියලා දාන්න එපා. ඒ කියන්නේ සැප්තැම්බර් මෙන්න මෙදා 10ද 15ද 20ද එහෙම දිනෙත් එක දාන්න මේ රෙකෝඩ් එක ඕන කියලා. මම දෙන්න. අර ලයිව් ක්ලාස් එකට එන්න පුළුවන් කට්ටියට එන්න. කෙලින්ම දිගටම PDF එකකින් වැඩේ වෙන්නේ. සතියේ ක්ලාස් 3ක් අඩුම වශයෙන් 4ක් යන පුළුවන් එක 5ක් යන්න පුළුවන්. මට වෙලා තියෙන තැන මම කරනවා. හරිද? මොකද මේක කරලා අපි පොඩි වැඩක් කරලා දාමු. හරි. එහෙනම් හැමෝටම ගොඩ බේසු පාඩම් කරන්න. හරි. ඉතින්